දැන් පන්සිල් සමාදන් වෙන්නට තුන් වතාවක් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සත්තින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං තත්වා අපමාදේන සම්පාදේත නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයෙන් අවසරයි ධර්ම ශ්‍රවණාපිලාසී සදැහැති පින්වත්නි සතිපට්ඨාන දේශනා මාලාවේ අද දවසේදී අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ චිත්තානුපස්සනාව පිළිබඳව අදාළ වෙන දහම් විග්‍රහය. අපි මීට පෙර ආතුව කායානුපස්සනාව පිළිබඳව දීර්ඝව දේශනා ගණනාවකින් පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඒ වගේම මීට ආසන්නයේම වේදනානුපස්සනාව පිළිබඳවත් පැහැදිලි කරලා දුන්නා. ඉතින් අද දවසට අපි බලාපොරොත්තු වෙනවා චිත්තානුපස්සනාව පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතින් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට ප්‍රථමයෙන් මම ඔබට මතක් කර සිටිනවා තමන්ගේ කය බොහොම තැන්පත්ව බොහොම සංවරව හිත කය
දෙක සංවරව තබාගෙන ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඇති. හැබැයි ඔබේ හිතේ නොයෙකුත් අරමුණු ඔස්සේ ඒ දුවන වේගය අඩු වෙලා නැතුව ඇති. ඒ නිසා හිතේ කතා කරන ගතිය මදක් අඩු කරගන්නට උත්සාහවත් වෙලා හොඳට සිහිය පිහිටුවගෙන වෙනත් බහැර වැඩ කටයුතු බහැර අරමුණු වලට හිත දුවන්න දෙන්නේ නැතුව හොඳට මේ කරුණු ටික මුලින් අහගෙන ඉන්න කියලා ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. මොකද අද පැහැදිලි කරලා දෙන්නට අදහස් කරන්නෙම චිත්තානුපස්සනාව. එහෙම නැතිනම් මේ සිත් පිළිබඳ වූ කාරණාවන් පිළිබඳවයි. ඒ නිසා හොඳට අපිට අපේ මේ හිත හොඳට ග්‍රහණය වෙන්නට ඕන කරනවා. හොඳට මේ හිත ප්‍රමුඛ වෙන්නට, එහෙම නැත්නම් ප්‍රකට වෙලා දැනෙන්නට ඕන වෙනවා. ඒ නිසා අපේ හිත පැත්තට හොඳට නැඹුරු වෙලා හිත එක තැනකට, එහෙම නැතිනම් අර කලබල සහිත මානසික මට්ටමකින් අපි කටයුතු කරනවා ඉදිනදා ජීවිතේ. ඒයින් මදකට මිදිලා මානසික පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙලා කටයුතු කරමින්ම මේ දේශනාව මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. ඉතින් අද මේ දේශනාවේදී නැත්නම් මේ ධර්ම කරුණු ඉදිරිපත් කිරීමේදී බොහොම කෙටියෙන් මේ කරුණු ටික මතක් කරනවා. අපි ඊළඟ වැඩසටහනේදී නැත්නම් ඉදිරි වැඩසටහනකදී මේ එකක් ගානේ නැවත විග්‍රහ වෙන නිසා මම මේවා උපදින්නේ කොහොමද, ඒ වගේ ස්වභාවය කොහොමද ආදී දීර්ඝව කරුණු කාරණා පැහැදිලි කරන්නට අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. චිත්තානුපස්සනාවට අයිති කාරණා ටික අද දවසේදී කතා කරලා අපි ධම්මානුපස්සනාව ගැන විස්තර කරන අවස්ථාවේදී ඒ පිළිබඳව වඩාත් වැඩිදුරට විග්‍රහයන් ටිකක් පැහැදිලි කරලා දීම් ටිකක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මම මේ ටික මතක් කළේ යම් කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් අද මේ කාරණා ටික විස්තර කරේ නෑ නේද කියලා. ඒ කියන්නේ ගැඹුරින් මේවා විස්තර කළේ නැත්තේ ඇයි කියන එක ඔබට මම මතක් කරන්නේ ඊළඟ අපි වැඩසටහන වලදී මේ ටික නැවත විස්තර කරන්නට තියෙන නිසා. ඉතින් ඒ අවස්ථාවේදීම ඒ පිළිබඳව මනා වැටහීමක් අවබෝධයක් ඇති වෙන විදිහට මේ ධම්මානුපස්සනාවේදී විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනට අවශ්‍ය කරන බෙදීම කුමක්ද කියන එක පෙන්නලා ඒ පිළිබඳව කොහොමද දකින්න ඕනි කියන කාරණේ පෙන්නලා දෙන එකයි අද දවසේදී සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා අද චිත්තානුපස්සනාව ගත්තාම මේක අපි අධ්‍යයනය කරලා මේ අයට තේරුම් ගැනීමේ පහසුව සඳහා කරුණු වෙන් කරලා ගොනු කරගන්නට යෙදුනා. එතකොට පෙළේ එහෙම නැතිනම් සූත්‍රයේ තියෙන පිළිවෙල චුට්ටක් වෙනස් කරගත්තමම පැහැදිලි කර ගැනීමේ පහසුව සඳහා දහම් අර්ථයට සූත්‍රගත අර්ථයට අල්ප මාත්‍රයකවත් හානියක් නොවන විදිහටයි මම මේ ටික මෙහෙම සකස් කරගත්තේ. මොකද කෙනා කෙනාට මේක වෙන් කරලා පැහැදිලි කරලා පෙන්වන්නට ඕන නිසා. ඉතින් අපි එදා වේදනානුපස්සනාව කතා කරනකොට මේ වේදනානුපස්සනාවේදී පෙන්වලා දුන්නා වගේ සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා මේ වේදනාව දෙආකාරයකින් වර්ගීකරණය කළා වගේම මේ චිත්තයත් එහෙම නැතිනම් මේ චිත්තානුපස්සනාවෙත් මේ සිත් පිළිබඳව මේ ආකාරයකින්ම දෙආකාරයකට බෙදනවා. ඒ තමයි සාමිස සහ නිරාමිස සිත් කියලා. එතනදී අද මුලින්ම කතා කරන්නේ සාමිස සිත් පිළිබඳව. මම මුලින් මේ සිත් පිළිබඳව ඒ කියන්නේ සිත් ටික පැහැදිලි කරලා ඒ කියන්නේ විස්තර කරන්නම් ඊළඟට කොයි වගේද කියන එක පිළිබඳව. සරාගං චිත්තං චේ පජානාති කියලා පෙන්නනවා. මේ සරාගං චිත්තං කියලා කියන්නේ රාග සහිත සිතක් කියලා. ඊළඟට සදෝ සංචිත්තං, ඊළඟට සමෝහං චිත්තං, ඊළඟට සංකිත්ත චිත්තං, ඊළඟට විකිත්ත චිත්තං. මේ විදිහට මෙහෙම සිත් පහක් වෙනවා. ඊළඟට ඒකටම අදාළ වෙන විදිහට ගොනු කරගන්න පුළුවන්කම තියෙනවා. අමාග්ගත චිත්තං, ඊළඟට සෞත්තර චිත්තං, ඊළඟට අසමාහිත චිත්තං, ඊළඟට අවිමුක්ත චිත්තං කිය. මෙතනදී මේ කතා කරපු කාරණා 9ම එහෙම නැතිනම් මේ සිත් 9ම
අපි පැහැදිලි කරනකොට විස්තර කරලා පෙන්නන්නම් මේ ටික අයිති වෙන්නේ සාමිසිය පැත්තට. එහෙම නැතිනම් විශේෂයෙන්ම කාමීය පැත්තට නැඹුරු වෙලා තියෙන විශේෂයෙන්ම අකුසලයේ පැත්තට නැඹුරු වෙච්ච සිත් ටික තමයි කාමීය පැත්තට නැඹුරු වන අකුසලයේ පැත්ත විශේෂයෙන්ම බර වෙලා තියෙන සිත් ටික තමයි මේ සාමිසිය පැත්තෙන් විස්තර කරන්නට තියෙන්නේ. ඊළඟට නිරාමිස පැත්තට අයිති වෙන සිත් ටික හැටියට විතරාග චිත්තය, ඊළඟට විත දෝෂ චිත්තය, විත මෝහ චිත්තය, ඊළඟට මහග්ගත චිත්තය, ඊළඟට අනුත්තර චිත්තය, ඊළඟට සමාහිත චිත්තය, ඊළඟට පෙන්නනවා විමුක්ත චිත්තය කියලා. එතකොට ඒ පැත්තේ තියෙනවා 7ක්. අර පැත්තේ තියෙනවා 9ක්. ඒ කියන්නේ සාමිස පැත්තෙන් තියෙනවා 9ක්, නිරාමිස පැත්තෙන් තියෙනවා 7ක්. මේ ඔක්කොම එකතු කළාම 16ක් පිළිබඳව පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී මේ චිත්තයන් 16ක් ගැනද මේ කතා කරන්නේ කියන එක පිළිබඳව අපි ටිකක් විමසලා බලන්නට ඕන. මුලින්ම මේ පිළිබඳව පෙන්වන්නට පෙර ආතුව මම මේ එකක් ගානේ දක්වන අර්ථයන් මොනවද කියන එක ඔබට පැහැදිලි කරලා දෙන්නම්. සරාගං චිත්තං කියලා කියන්නේ රාග සහිත සිතක්. රාග සහිත සිතක් කියලා කිව්වහම මේක තවදුරටත් අපි විස්තර කරගත්තාම කාමච්ඡන්දය මූලික වෙච්ච, එහෙම නැත්නම් කාමච්ඡන්ද නීවරණය ඇසුරු කරන ලෝභ සහගත සිත් ටිකට කියනවා සරාගං චිත්තං කියලා. අපේ හිතේ යම් ආකාරයක ලෝභ සහිත සිතක් උපදිනවා නම්, ලෝභ සහගත සිතක් උපදිනවා නම්, එහෙම නැත්නම් කාමච්ඡන්දේ මුල් කරගත්ත, කාම රාගයේ මුල් කරගත්ත ආදී මේ විදිහේ කාමයේ ඇසුරු කරමින් යම් ආකාරයක සිතක් උපදිනවා නම් මේ සිත හඳුනා ගන්න මේ රාග සහිත සිතක් කියන එක. ඊළඟට සදෝ සංචිත්තං. සදෝස කියලා කියන්නේ දෝෂ සහිත, එහෙම නැත්නම් ද්වේෂ සහගත සිත පිළිබඳ. මේක දෝමනස්ස සහගත සිත් දෙකක් අපිට පෙන්නනවා. ඒ දෝමනස්ස සහගත සිත් දෙක එහෙම නැතිනම් ව්‍යාපාද සිත පිළිබඳව. කල් මුලින් කාමච්ඡන්දය, දැන් මේ කතා කරන්නේ ව්‍යාපාද සිත පිළිබඳව. සදෝ සංචිත්තං කියලා කතා කරලා තියෙන්නේ ව්‍යාපාදයේ ඇසුරු කරන සිත පිළිබඳව. මොකද දේශ සිත් දෙකම උපදින්නේ ව්‍යාපාදයේ මුල් කරගෙනයි. එහෙම නැතිනම් පටිඝය මුල් කරගෙනයි. එහෙම නැතිනම් තරහව මුල් කරගෙනයි. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්තයි මේ ද්වේෂ සිත් දෙක. එතකොට මෙතනදී සදෝ සංචිත්තං පජානාති කියලා කිව්වහම ද්වේෂ සහිත සිත් දෙක පිළිබඳවයි කතා කරන්නේ. එහෙම නැතිනම් ව්‍යාපාද සිතක් ගැනයි කියන්නේ. ව්‍යාපාද නීවරණයට යටත් තුන සිතක් පිළිබඳව තමයි මේ විස්තර කරන්නේ. ඊළඟට සමෝහං චිත්තං කියලා කියන්නේ මෝහය සහිත වූ සිතක් කියන එක. මෙතනදී මෝහය සහිත සිතක් කියලා කිව්වහම විශේෂයෙන් මෙතන පෙන්වන සිත විචිකිච්ඡා සංපයුක්ත මෝහ සිත කියලායි පෙන්වන්නේ. මොකද මුලාවටපත් වෙනවා කාරණා දෙකක් මුල් කරගෙන. ඒකෙන් එකක් තමයි සැකේ නිසායි මුලාවටපත් වෙන්නේ. මෝහය ඇති කරගන්නවා සැකේ නිසා. බුද්ධ ආදී අටතැන් කෙරෙහි ඇති කරගනු ලබන සැකේ මුල් කරගෙන තමයි මෝහසෙත් උපදින්නේ. ඒක ආකාරයක්. ඒ නිසා පළවෙනි මෝහසිත විචිකිච්ඡා සංපයුක්තයි. එහෙමනම් මේ විචිකිච්ඡාව කියන කාරණාව සමෝහං චිත්තං පජානාති කියලා ඒක මේ අඳුනගන්න කියනවා මෝහ සහිත සිතක් කියන හැටියට. ඊළඟට සංකිට්ඨ චිත්තය. සංකිට්ඨයි කියලා කියන්නේ හැකුළුණු බව. යමකගේ හැකිලිච්ච බවක් තියෙනවා නම් මේකට කියනවා සංකිට්ඨයි කියලා. එහෙමනම් දැන් මේ කතා කරන්නේ හිතේ හැකුළුණු බව. හිත යම් ආකාරයකින් හැකුළුණා නම් ඒකට කියනවා සංකිට්ඨ චිත්තය කියලා. මේ හැකුළුණු ස්වභාවය තමයි අපි තීන මිද්දේ කියලා හඳුන්වන්නේ. හිතේ මැලිකම, ගතේ මැලිකම කියන ආකාරයෙන් මේ මිද්ද ගතිය, ඒ කියන්නේ හැකිලිච්ච ගතිය. හිත යම් ආකාරයකින් හැකිලෙනවා නම් මේ හැකුළුණු ස්වභාවයට කියනවා සංකිට්ඨ චිත්තය කියලා. කම්මැලිකම වෙන්න පුළුවන්, නිදිමත ගතිය වෙන්න පුළුවන් ආදී මේකේ ප්‍රභේද ටික අපි මම ඒකයි මතක් කළේ ඊළඟ වැඩසටහන් වලදී අපි මේකේ ප්‍රභේද ටික සහ ඒ උපදින්නේ කොහොමද කියන එක පවා ඒ ධම්මානුපස්සනාවේදී පැහැදිලි කරලා දෙනවා. ඊළඟට වික්කිත්ත චිත්තය. විකිත්ත චිත්ත කියලා කියන්නේ විසිරුණු සිතට. අපේ හිත යම් ආකාරයකින් විසිරලා තියෙනවා නම් මේ විසිරුණු ස්වභාවයට කියනවා
විකිච්ඡති චිත්තේ කියලා. එහෙම නැතිනම් අපි කියන උද්දච්ච චිත්තේ කියලා. එහෙම නැත්නම් උද්දච්ච කුකුච්ච කියලා කතා කරනකේ උද්දච්ච ස්වභාවය, හිතේ නොසන්සුන්කම විසිරුණු ස්වභාවය කියලා පෙන්වන්නේ මෙන්න මේ අවස්ථාව. ඒකද මෝහසිත වලින් එක මෝහසිතක් විචිකිච්ඡා සංපයුක්ත මෝහසිතකුත් තියෙනවා, උද්දච්ච සංපයුක්ත මෝහසිතකුත් තියෙනවා. එහෙනම් මේ මෝහසිතේ එක අවස්ථාවක් විකිත චිත්තේ කියලා කියන්නේ. මේ විදිහට ගත්තහම පංච නීවරණයන් ඇසුරු කරන චිත්තය ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්චය, කුක්කුච්ච කියන එකතන කුක්කුච්චයට කුකුස් ඇති වෙන කාරණයි පිළිබඳව පැහැදිලි නොකලට, ප්‍රකට නොකලට මේ නීවරණ පංචකය ඇසුරු කරමින් පවතින හිත් ටික පිළිබඳව තමයි සරාගං චිත්තං, සදෝසං චිත්තං, සමෝහං චිත්තං, සංකිට්ඨ චිත්තං, වික්ඛිත චිත්තං කියලා මේ සිත් ටික හඳුන්වනවා. මෙතන සිත් පහක් ප්‍රභේද කරලා පෙන්නනවා. රාග සහිත සිතක්, දෝෂ සහිත සිතක්, මෝහ සහිත සිතක්, හැකිලුණු සිතක් සහ විසිරුණු සිතක් කියලා. මේ සිත් ප්‍රභේදය අපේ ජීවිතේ අපිට මුණ ගැහෙනකොට, අපේ හිත ගැන අධ්‍යයනය කරනකොට අපිට මේ විදිහේ සිත් ස්වභාවයන් හඳුනා ගන්නට ලැබෙනවා. ඒ හඳුනා ගන්නකොට නුවණින් හොඳටම හඳුනා ගන්නට ඕනේ මේ පහළ වෙලා තියෙන මේ වෙලාවේ පවතින්නේ රාග සහිත සිතක්ද, ද්වේෂ සහිත සිතක්ද, මෝහ සහිත සිතක්ද, හැකුළුණු සිතක්ද, විසිරුණු සිතක්ද කියලා හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. නුවණින් හඳුනා ගැනීමක් කියලා කියන්නේ මේක පිළිබඳව වඩා නුවණින් හඳුනා ගන්න. එහෙම නැතිනම් මේ රාග සහිත සිතක්නේ කියලා නිකන් ආවට ගියාට රාග සහිත සිතක් කියන එක හඳුනනව නෙමෙයි. මේ රාග සහිත සිත කියලා කියන එක තුල කාමච්ඡන්දය තියෙනවා. එහෙම නැතිනම් ලෝභ සහගත සිත් ටික තියෙන්නේ මේක ඇතුලේ කියලා මේ විදිහට මේ ප්‍රභේදය හොඳට නුවණින් හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ විදිහට ගත්තහම සාමිසය ඇසුරු කරමින්, සාමිසය කියලා කියන්නේ කාමයේ ඇසුරු කරමින් කාමයට නැඹුරු වෙලා කාමයේම පැත්තෙන් ජීවිතේ උපදවන සිත් ටිකට කියනවා සාමිසයට නැඹුරු වන සිත් කියලා. සාමිසය කියලා කියන්නේ කාමයේ පැත්තට නැඹුරු කරපු සිත් වලට. ඊළඟට මේ සිත් පහ කොයි වගේ සිත් පහක්ද කියන එක පිළිබඳව පෙන්වන්න තමයි ඊළඟ ධර්මතා හතර පෙන්වලා තියෙන්නේ. එහෙම නැතුව අමහක්ගත චිත්තයක් කියලා වෙනම සිතක් පෙන්වන්න නැහැ. ඊළඟට සවුත්තර චිත්තයක් කියලා වෙනම සිතක් පෙන්වන්න නැහැ. ඊළඟට අසමාහිත චිත්තයක් කියලා වෙනම සිතක් පෙන්වන්න නැහැ. අවිමුක්ත චිත්තයක් කියලා වෙනම සිතක් පෙන්වන්න නැහැ. මේ රාග සහිත සිත, දෝෂ සහිත සිත, මෝහ සහිත සිත, සංකිට්ඨ චිත්තය, වික්ඛිත චිත්තය, එහෙම නැත්නම් හැකුළුණු සිත සහ විසිරුණු සිත කියන මේ සිත් පහ ස්වභාවයෙන් අනුව උසස් නොවුන සිතක්. ඒ කියන්නේ ප්‍රකට වෙන උසස් මට්ටමටපත් උන සිතක් නෙමෙයි කියලා කියන්නයි අමහග්ගතයි කියලා කියන්නේ. මහග්ගත කියලා කියන්නේ උසස් වූ සිතක් කියන එක. ඒවල මේ සිත් පහම අමහග්ගතයි. මහග්ගත නොවන සිතක්. එහෙමනම් මොන සිතේ ස්වභාවය තවදුරටත් නුවණින් හඳුනා ගන්නවා මේක අමහග්ගත වූ සිතක් කියන එක. ඊළඟට සවුත්තරයි. සවුත්තර කියලා කියන්නේ අනුත්තර නොවන සිතක්. අනුත්තර කියලා කියන්නේ උතුම් කියන සිත. එහෙම නැත්නම් උත්තරීතර භාවයටපත් වුණු උතුම් මට්ටමේ කියන අර්ථය තමයි අනුත්තර කියලා කියන්නේ. සවුත්තර කියලා කියන්නේ උතුම් නොවන සිතක්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් මට්ටමකටපත් නොවන සිත තමයි මේ රාගසිත, දේශසිත, මෝහසිත, ඊළඟට හැකලුණු සිත සහ විසිරුණු සිත කියන මේ සිත් එකක්වත් උතුම් මට්ටමට, ශ්‍රේෂ්ඨ මට්ටමකටපත් වෙච්ච සිත් නෙවෙයි කියන එකයි මේ සවුත්තර චිත්තං කියලා පෙන්නන්නේ. ඊළඟට අසමාහිත චිත්තය. අසමාහිතය කියලා කියන්නේ එකඟ නොවුන සිත. සමාහිත කියලා කියන්නේ එකඟ වෙච්ච සිතට, අසමාහිත කියලා කියන්නේ එකඟ නොවුන සිතට. කෙටියෙන්ම කිව්වොත් සමාධියක් නැති චිත්තයක්. සිතේ එකඟකමක් නැති සිතකට, එහෙම නැත්නම් එකඟ නොවුන සිතකට කියනවා අසමාහිත චිත්තය කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණයන් ඇසුරු කරන එකම සිතකවත් සමාධි ලක්ෂණයක් හඳුනා ගන්න බෑ. මොකද නීවරණ සහිත හිතේ සමාධිය නැහැ. එහෙමනම් මේ රාග සහිත සිතක්, දෝෂ සහිත සිතක්, මෝහ සහිත සිතක්, හැකිලුණු සිතක්, විසිරුණු සිතක් කියලා මේ සිත්වල ප්‍රභේද පහක් පෙන්වන්නේ මේ සිත් පහම එකඟ නොවුන සිත්. එහෙම නැතිනම් සමාධි මට්ටමකටපත් නොවුන චිත්ත ස්වභාවයක් කියලා මේ හිතේ ස්වභාවය පෙන්නලා දෙනවා. ඊළඟට අවිමුක්තයි. අවිමුක්ත චිත්තය කියලා කියන්නේ මිදිලා නැහැ කියන එක. ඒ කියන්නේ නොමිදුණු.
මොනවකින් මුදිනුද කෙලෙස් වලින් මිදුනේ නැති සිතක් මේ සිත් පහම කෙලෙස් වලින් මිදලා නැති සිතක් කියලා පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. අමහග්ගතයි, සවුත්තරයි, අසමාහිතයි, අවිමුක්තයි කියලා මේ වචන හතරකින් මේ සිතේ ස්වභාවය ඉදිරිපත් කරලා තියෙනවා. අමහග්ගතයි කියලා කියන්නේ උසස් නොවුන සිතක්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ මට්ටමට එහෙම නැත්නම් උසස් මට්ටමකටපත් නොවුන සිතක්. සවුත්තරයි කියලා කියන්නේ උතුම් මට්ටමකටපත් නොවුන සිතක්. අසමාහිතයි කියලා කියන්නේ එකඟ නොවුන එහෙම නැතිනම් සමාධිමත් නොවුන සිතක් කියන එක. ඊළඟට අවිමුක්තයි කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් මිදුනේ නැති සිතක් කියන එක. මෙන්න මේ විදිහට සාමිසේ පැත්තෙන් ඇසුරු කරන සිතේ ප්‍රධාන කාණ්ඩ පහකින් එහෙම නැතිනම් ප්‍රධාන සිත් පහක් විදිහටත් ඒ සිත්වල තියෙන ගති ලක්ෂණ හතරක් විදිහටත් ධර්මතා 9ක් කතා කරලා පෙන්නනවා. ඒ සාමිස පැත්තේ ස්වභාවය පිළිබඳව. ඊළඟට නිරාමිස පැත්ත පිළිබඳව කතා කරනකොට වීතරාග චිත්තය, වීත දෝෂ චිත්තය, වීත මෝහ චිත්තය කියලා අවස්ථා තුනයි පෙන්වන්නේ. එතනදී වීතරාගයි කියලා කියන්නේ අර සරාග චිත්තයට විරුද්ධ චිත්තය. එහෙම නැතිනම් සරාග භවකින් මිදිලා කියන එක. වීතරාගයි රාගයෙන් මිදිලා. ඒ රාගයෙන් මිදිලා කියලා කියන්නේ කාමච්ඡන්දයේ ඇසුරු කරන කිසිදු සිතක් මෙතෙන්ට ඇතුළත් වෙන්නේ නැහැ. එහෙමනම් කාමච්ඡන්දයෙන් මිදුන වූ සිත් ටික පෙන්වනවා. කාමච්ඡන්ද නීවරණයෙන් මිදිච්ච චිත්තය තමයි මේ පෙන්වන්නේ. කුසලයේ ඇසුරු කරන එහෙම නැතිනම් ධානාසිත ඇසුරු කරන සිතට කියනවා වීතරාග සිතක් කියලා. ඊළඟට වීත දෝෂ සිත. වීත දෝෂය කියලා කියන්නේ ව්‍යාපාදයේ ඇසුරු නොකරන චිත්තයට. ව්‍යාපාදයෙන් මිදුණා වූ චිත්තයට කියනවා වීත දෝෂ චිත්තය කියලා. ඊළඟට වීත මෝහය කියලා කියන්නේ විචිකිච්ඡාවෙන් මිදුණා වූ සිතට. වීත රාග කියලා කියන්නේ කාමච්ඡන්දයෙන් මිදුණ එහෙම නැතිනම් ලෝභ ආදී අකුසල ධර්මයන්ගේ පැත්තට නැඹුරු වෙච්ච රාග ආදී කෙලෙස් උපදින මට්ටමකට නැඹුරු වෙච්ච සිතෙන් මිදිලා උපදින සිතට කියනවා වීත රාගී සිතක් කියලා. වීත දෝෂී සිතක් කියලා කියන්නේ ව්‍යාපාදයේ දෝමනස්සේ කියන අකුසලයේ පැත්තට නැඹුරු වුණ අකුසලයේ පැත්ත ඇසුරු කරන සිතෙන් මිදුණහම කියනවා වීත දෝෂ චිත්තයක් කියලා. ළඟට වීත මෝහය කියලා කියන්නේ විචිකිච්ඡාව එහෙම නැතිනම් මෝහය ඇසුරු කරමින් තියෙන සිතෙන් මිදුණාම කියනවා වීත මෝහය එහෙම නැතිනම් විචිකිච්ඡාවෙන් මිදුණ සිත එහෙම නැතිනම් මෝහයෙන් මිදුණ සිත කියලා. මෙන්න මේ සිත් තුන නිරාමිස පැත්තට පෙන්නලා මේ සිත් තුනේ ස්වභාවය පෙන්නනවා. අර ඉස්සල්ලා පෙන්වුවා වගේ අමහග්ගත සවුත්තර අසමාහිත අවිමුක්ත වගේ පෙන්වුවා වගේ මේ පැත්තේ නිරාමිස පැත්තෙන් පෙන්නනවා මහග්ගතයි කියලා. මේ සිත් ටික මහග්ගතයි. මහග්ගත කියලා කියන තැනේදී අපිට පැහැදිලි කරන්නේ මහග්ගත කියලා කියන්නේ උසස් වූ කියන අර්ථය. උසස් කියන අර්ථයට අර්ථය දෙනවා රූපාවචර සහ අරූපාවචර මට්ටමට දියුණු වුණ චිත්තයට කියනවා මහග්ගත චිත්තය කියලා. එතකොට එතනදී හොඳට පැහැදිලි වෙනවා මේ නීවරණ ඇසුරු නොවන චිත්තය තමයි මේ මහග්ගත චිත්තය කියලා කියන්නේ. එතකොට වීතරාගී, වීත දෝෂී, වීත මෝහී කියන සිත් නීවරණ ඇසුරු නොකරන චිත්තයක් කියලා පැහැදිලි කරගත්තා. මේ නීවරණ ඇසුරු නොකරන චිත්තය මහග්ගත චිත්තයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ රූප අරූප ධාන මට්ටම් වලට එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර මට්ටමට ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් උසස් වෙච්ච සිත් වලට කියනවා මහග්ගත සිත කියලා. ඊළඟට අනුත්තර සිත. අතනදී පෙන්වන්නේ සවුත්තරයි කියලා. උතුම් නැහැ කියන එක. දැන් මෙතනදී අනුත්තර කියලා කියනවා උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ කියන අර්ථයෙන්. උතුම්ම චිත්තේ හැටියට පෙන්වන්නේ මාර්ගඵල සිත් පිළිබඳවයි. එහෙමනම් මේ වීතරාගී, වීත දෝෂී, වීත මෝහී කියන සිත් ටික මාර්ගඵල සිත් බවට හඳුනා ගන්න අවස්ථාවක් මේකේ පෙන්වලා තියෙනවා. රූපාරූප ධාන මට්ටමේ සිත්වලත් කාමෙන් මිදුන ටිකටත් නිරාමිස මට්ටමේ වීතරාගී, වීත දෝෂී, වීත මෝහී කියලා කියනවා. හැබැයි ඒ කියන මට්ටමටත් වඩා ශ්‍රේෂ්ඨ මට්ටමටපත් වුණොත්, උතුම් මට්ටමටපත් වුණොත් ඒ සිත්වලට කියනවා මාර්ගඵල සිත් කියලා. එහෙමනම් මාර්ගඵල සිත්වල ස්වභාවය ඒ සිත් උපදිනවද, ඒ සිත් පහළ වෙනවද කියන එකත් හඳුනා ගන්නට මේ චිත්තානුපස්සනාවද අපිට පෙන්වනවා. ඊළඟට සමාහිත චිත්තය. සමාහිත චිත්තය කියලා කියන්නේ පංච නීවරණයන් ඇසුරු නොවන සමාධි මට්ටම.
රූපාවචර අරූපාවචර මට්ටමේ හෝ ලෝකෝත්තර මට්ටමේ ධ්‍යාන සිත් ටික පෙන්වනවා සමාහිත චිත්තේ හැටියට. අට සමාපatti ආදිය පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා මේ සමාහිත චිත්තේ. විතරාගී විතදෝසී විතමෝහී මට්ටම තමයි මේ සමාහිත මට්ටමේ නැතිනම් නීවරණයන්ගේ මිදුන මට්ටමට සමාධියක් උපදවන සිත් බවට පත් වෙනවා. එහෙමනම් මේ සිත්වල ස්වභාවය සමාධිය ඇති කරවන්නට එහෙම නැතිනම් සමාහිත භාවයෙන් යුක්ත වූ සිත් හැටියට පැහැදිලි කරනවා. ඊළඟට විමුක්ත චිත්තය. අතන අවිමුක්තයි සාමිස පැත්තෙන් පෙන්නනවා කුසලයේ ඇසුරු කරපු සිත්වලට අවිමුක්තයි කියලා. නිරාමිස එහෙම නැතිනම් කුසලයේ ඇසුරු කරන සිත්වලට කියනවා විමුක්ත චිත්තය කියලා. මෙතන විමුක්ත කියලා කිව්වහම විමුක්තයි කියලා කියන්නේ කෙලෙසුන්ගේ මිදෙන මට්ටම. කාමාවචර කෙලෙසුන්ගේ මිදිච්ච මට්ටමත් විමුක්තයි. හැබැයි සමස්ත සියලුම කෙලෙසුන්ගේ මිදිච්ච මට්ටමටත් විමුක්තයි කියලා කියනවා. ඒ නිසා විමුක්ත මට්ටම් දෙකක් වෙනවා. ඒ තමයි චිත්ත විමුක්ත සහ පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ. උභයවාගී විමුක්ත එහෙම නැත්නම් උභය විමුක්ත කියලා පෙන්නන මේ දෙකෙන්ම මිදෙනවා කියන කාරණය. එතනදී චිත්ත විමුක්තයි කියලා කියන්නේ ධ්‍යාන මට්ටමකට හිතපත් වුණොත් ධ්‍යාන සිත් වලින් යුක්තව කටයුතු කරනවා නම් කාමාදී කෙලෙසයන්ගෙන් එහෙම නැතිනම් කාමාවචර මට්ටමටපත් වෙන එහෙම නැතිනම් පංච නීවරණයන් ඇසුරු කරන සිතෙන් මිදුන නිසා එතන චිත්ත සමාධියක් උපදව ගන්නකොට කාමාදී නීවරණ ධර්මයන්ගෙන් මිදුන නිසා ඒක චිත්ත විමුක්තියක් කියලා කියනවා. ආශ්‍රව අනුශ ධර්මයන්ගෙන් මිදුන නිසා අවිද්‍යාදී ආශ්‍රව අනුශයන්ගෙන් මිදුන නිසා ඒ චිත්තය හඳුන්වනවා පඤ්ඤා විමුක්තයි කියලා. එතකොට ප්‍රඥාව නිසා මිදෙන බවකුත් තියෙනවා. හිතේ සමාධිය නිසා මිදෙන බවකුත් තියෙනවා. ඒ දෙකම එකතු කරලා විමුක්ත චිත්තය කියලා මෙතනදී හඳුන්වනවා. මෙන්න මේ විදිහට සිතේ ප්‍රභේද ටික අපිට වෙන් කරලා පැහැදිලි කරනවා මේ චිත්තානුපස්සනාවේදී. ඉතින් මම මතක් කළේ මේ ටිකේ පිළිබඳව මේ ස්වභාවයේ පිළිබඳව මේවා උපදින්නේ කොහොමද? මේවා හඳුනාගන්නේ කොහොමද? ඊළඟට මේ වගේ සිත්වල ස්වභාවය කොහොමද කියන මේ කාරණා ටික අද දවසේදී මම පැහැදිලි කරන්නට විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මේ පිළිබඳව අපිට දීර්ඝව සාකච්ඡා කරන්න වෙනවා ධම්මානුපස්සනාවේදී. මොකද ධම්මානුපස්සනාවේදී අපි කතා කරනවා පංච නීවරණයන් පිළිබඳව, ස්කන්ධයන් පිළිබඳව, ආයතනයන් පිළිබඳව, බොජ්ජංග පිළිබඳව ආදී මේ ධර්මතා ටිකේ ස්වභාවය කොයි වගේද කියන එක පිළිබඳව අපි ධම්මානුපස්සනාවේදී කතා කරනවා. ඉතින් ඒ නිසා මෙතනදී කොටසක් කියලා එතනදී කොටසක් කිව්වහම අහන කෙනෙකුට උනත් ඒක පැහැදිලිව හොඳට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ධම්මානුපස්සනාවේදී මේක නිවැරදිව විස්තර කරගත්තාම නැත්නම් අපිට කියන්න වෙනවා ධම්මානුපස්සනාවේදීත් නැවත විස්තර කරන්න වෙනවා. එහෙම නැතිනම් ධම්මානුපස්සනාවේදී මේ අවස්ථාවේදී අපිට කියනවා මේක චිත්තානුපස්සනාවෙන් බලාගන්න, මේක කායානුපස්සනාවෙන් බලාගන්න, මේ කොටස වේදනානුපස්සනාවෙන් බලාගන්න කියලා නැවත ආපහු මේ පැත්තට යොමු කරන්න වෙනවා. ඒ නිසා විස්තර කරන ගැඹුරින් අර්ථයන් පැහැදිලි කරන තැන එකම තැනකින් කතා කරන්නට අපි අවස්ථාව තබා ගමු. මොකද මට මතකයි කායානුපස්සනාවේදී යම් අවස්ථාවල ප්‍රශ්න අහනකොට මම ඒ ටික ඉදිරියේදී වැඩසටහන් වලදී පැහැදිලි කරන්නම් කියලා ධම්මානුපස්සනාවේදී පැහැදිලි කරන්නම් කියලා ඉදිරියට තැබුව කාරණා ටිකක් තියෙනවා. ඒ ටිකත් ඇතුළත් වෙන විදිහට මේ නීවරණයන් පිළිබඳව, ඊළඟට කුසලයේ පිළිබඳව, ඊළඟට මේ මහග්ගත චිත්තයන් පිළිබඳව, අනුත්තර චිත්තයන් පිළිබඳව, සමාධිය පිළිබඳව ආදී මේ කාරණා පිළිබඳව අපිට දීර්ඝව විස්තර කරගන්න විස්තර වෙන අවස්ථාවක් තමයි ධම්මානුපස්සනාවේදී තියෙන්නේ. මොකද ධර්මතා ටික එතනදී පැහැදිලි කරන නිසා. ඉතින් අද අපිට මෙතනදී කතා බහ කරන්නට තියෙන්නේ, පැහැදිලි කරගන්නට තියෙන්නේ සාමිස සහ නිරාමිස වශයෙන් දෙකට බෙදලා චිත්තානුපස්සනාවේදී කොහොමද අපි මේ හිත් ටික අඳුනාගන්නේ කියන කාරණේ. එතනදී ආපහු මම විස්තර කරන්නම්, පැහැදිලි කරන්නම් මේ ටික නැවත මතක් කිරීමක් විදිහට සාමිසේ පැත්තට එහෙම නැතිනම් කාමයේ පැත්තට නැඹුරු වුණ සිත් ටික පෙන්නනවා. සරාගං චිත්තං, සදෝසං චිත්තං, සමෝහං චිත්තං, සංකිත චිත්තං, විකිත චිත්තං කියලා. සරාගං චිත්තං කියලා පෙන්වන තැනේදී රාග සහිත කාමච්ඡන්දාදී ලෝභ සිත් ටික පිළිබඳව පෙන්නනවා. සදෝසං චිත්තං කියලා කියන්නේ ව්‍යාපාදයේ මුල් වෙච්ච එහෙම නැතිනම් දෝමනස සහගත සිත් ටික පෙන්නනවා. සමෝහං චිත්තං කියලා කියන්නේ මෝහය එහෙම නැතිනම් විචිකිච්ඡාව සහිත
මෝහසිත පෙන්වනවා. ඊළඟට සංකිට්ත චිත්තය කියලා කියන්නේ හැකිලුණු සිතට එහෙම නැතිනම් තීන මිද්දාදී නීවරණයන්ට යට වෙච්ච තීන මිද්දෙන් යට වෙච්ච සිත පිළිබඳව පෙන්වනවා. ඊළඟට වික්කිත චිත්තය කියලා කියනවා උද්දච්චයෙන් යුක්ත වූ එහෙම නැතිනම් විසිරුණු ස්වභාවයෙන් යුක්ත වූ චිත්තයට. ඉතින් මේ සිත් පහ මොන වගේ සිත් පහක්ද කියලා නැවත මේ පිළිබඳව ගවේෂණයක් අධ්‍යයනයක් කරනකොට ඒ සිත්වල ස්වභාවය ඊළඟට තවත් ධර්මතා හතරකින් පැහැදිලි කරනවා. ඒ සිත් අමහග්ගතයි. ඒ කියන්නේ උසස් නොවන සිතක් කියලා කියනවා. ඒ සිත සෞත්තර සිතක්. ඒ සිත්වල ස්වභාවය උතුම් නොවන මට්ටමේ සිතක්. ඒ සිත අසමාහිත සිත. එකඟ නොවන සිත. ඒ කියන්නේ සමාධි මට්ටමකටපත් නොවන සිතක් කියලා පෙන්නනවා. ඊළඟට අවිමුක්තයි. විමුක්ත නැහැ, මිදිලා නැහැ, කෙලෙසුන්ගෙන් මිදිලා නැහැ, කාමාදී නීවරණ ධර්මයන්ගෙන් මිදිලා නැති සිතක් කියලා පෙන්නනවා. ඒ නිසා ඒකට කියනවා අවිමුක්තයි කියලා. ඊළඟට නිරාමිස සිත. නිරාමිසය කියලා කියන්නේ කාමයේ අනුව ගිය කාමයට බැර වෙච්ච මට්ටමින් මිදුණා වූ සිත. ඒ කියන්නේ කාමයේ අනුව ගිහිල්ලත් නැහැ, කාමයට නැඹුරු වෙලත් නැහැ. ඒ සිත් පෙන්නනවා නිරාමිසයි කියලා. නිරාමිස සිත් හැටියට පෙන්නනවා විතරාග සිත. විතරාග සිත කියලා කියන්නේ ලෝභය ඇසුරු නොවන සිත. එහෙම නැත්නම් රාගය ඇසුරු නොවන සිත. එතන විශේෂයෙන් පෙන්නනවා කාමච්ඡන්දයෙන් මිදුණා වූ සිතට. ඒකට කියනවා විතරාග සිත කියලා. ඊළඟට විත දෝෂ සිත. විත දෝෂ සිත කියලා කියන්නේ දෝමනස්සයකින් යුක්ත නොවන සිත. එහෙම නැතිනම් ව්‍යාපාදයේ අනුව ගිය ඇසුරු නොකරපු චිත්තයට කියනවා විත දෝෂ සිත කියලා. ඊළඟට විත මෝහ සිත. මුලාව එහෙම නැතිනම් මෝහය ඇසුරු නොවන සිතට කියනවා විත මෝහය කියලා. එතනදී විචිකිච්ඡාව අනුව විචිකිච්ඡාව ඇසුරු නොවන සිතකට විත මෝහය කියලා පෙන්නනවා. මේ සිත් ප්‍රභේද තුනම එහෙම නැතිනම් මේ සිත් තුනම නිරාමිසයට අනුව එහෙම නැතිනම් නිරාමිස සිත් හැටියට පෙන්නනවා. කාමයේ පැත්තට නැඹුරු වුණ කාමයේ අනුව නොගිය කාමයට නැඹුරු නොවුන කාමයේ අනුව නොගිය සිත් හැටියට මේ නිරාමිස සිත් ටික පෙන්නනවා. මේ සිත්වල ස්වභාවය කොයි වගේද කියලා ඊට පස්සේ පෙන්නනවා. මේ සිත් මහග්ගතයි. මේ සිත්වල ස්වභාවය මහග්ගතයි. මහග්ගතයි කියලා කියන්නේ උසස් මට්ටමකටපත් වෙච්ච සිත් හැටියට පෙන්නනවා. ඒක රූපාවචර අරූපාවචර මට්ටමේ සිත් පෙන්වන්න පුළුවන් මහග්ගත සිත් හැටියට. ඊළඟට අනුත්තරයි. මේ සිත්වල ස්වභාවය අනුත්තර ස්වභාවයටපත් වෙනවා. කාමයෙන් අයින් වුණාම ප්‍රභේද දෙකක් තියෙනවා. මේ සිත්වල මහග්ගතත් වෙනවා අනුත්තර වෙන සිතුත් තියෙනවා. අනුත්තරයි කියලා කියන්නේ ලෝකෝත්තර පැත්තටපත් වෙනවා. එහෙම නැතිනම් මාර්ගඵල සිත් හැටියට පෙන්වනවා. ඊළඟට සමාහිතයි. සමාහිතයි කියලා කියන්නේ නීවරණයන්ගෙන් මිදුණ සිත් ටික සමාධි උපදවාගත්ත සිත් ටිකක් බවට පත් වෙනවා. ඒක රූපාවචර හෝ අරූපාවචර හෝ ලෝකෝත්තර මට්ටමේ හෝ ධ්‍යාන මට්ටමකටපත් වෙච්ච මානසික මට්ටමක් හැටියටයි පැහැදිලි කරන්නේ සමාහිත චිත්තය කියලා. ඊළඟට මේ සිත්වල ස්වභාවය විමුක්තයි. විමුක්ත චිත්තයක් බවට පත් වෙනවා. දෙයාකාරයකින් විමුක්තය තියෙන නිසා ඒ කියන්නේ කාමයේ කාමාවචර මට්ටමේ නැතිනම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදී කියන නීවරණයන්ගෙන් කාමයේ අනුවගේ කාමයේ ඇසුරු කරන නීවරණ සහිත මනසෙන් මිදෙන නිසා මේකට කියනවා චිත්ත සමාධියක් උපදවා ගැනීමේ උපදින සිත් හැටියට චිත්ත විමුක්තයි කියලා. ඊළඟට මේ ස්වභාවය තුළ ආශ්‍රව අනුශයන් ආදීන් මිදෙන නිසා මේ සිත් වලින්ම ආශ්‍රවය ඇසුරු කරලා තියෙනවා නම් ඒකනුත් මුදවන්න පුළුවන්. අනුශය ඇසුරු වෙලා තියෙනවා නම් ඒ වගේනුත් මිදෙන්න පුළුවන්. ආශ්‍රවය අනුශයනොත් මුදවනවා නම් මේ සිත ඒක ප්‍රඥාවෙන් කරන කාරණාවක්. ඒ නිසා මේ සිත් වලට කියනවා ප්‍රඥා විමුක්ත චිත්තයකුත් මේ තුල දකින්න පුළුවන් කියලා. මොකද විතරාග විත දෝෂ විත මොහ කියන අවස්ථා නීවරණයන්ගෙන් මිදුනහම විත දාල්ග විත දෝෂ විත මොහ කියලා කියනවා. සියලු කෙලෙසුන්ගෙන් මිදුනහම එහෙම නැතිනම් ආශ්‍රව අනුශයන්ගෙන් මිදුනහම රහතන් වහන්සේලාගේ එහෙම නැතිනම් ආර්යයන් වහන්සේලාගේ සිත්වල ස්වභාවයටත් විතරාගී විත දෝෂී විත මොහි කියලා පෙන්නනවා. ඒ මට්ටම පෙන්වන්නේ පඤ්ඤා විමුක්ත මට්ටමේ හැටියට. ඒ නිසා මේ හිත්වල ස්වභාවය ඒ හිත්වල ගති ලක්ෂණ ටික අපි මේ විදිහට අඳුනාගත්තාම අපේ හිතේ පහළ වෙන ගති ලක්ෂණ අනුව ස්වභාවය අනුව මේ සිත සරාගී චිත්තයක්ද සදෝසී චිත්තයක්ද සමෝහයේ චිත්තයක්ද
එහෙම නැත්නම් සංකිට්ත චිත්තයක්ද වික්කිට චිත්තයක්ද කියලා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් නීවරණ වලින් යුක්ත සිත නීවරණ වලින් යුක්ත සිතක් කියලා හඳුනා ගන්න. නීවරණ වලින් මිදුන සිත විතරාගී විත දෝෂී විත මොහේ සිතක්ද කියලා හඳුනා ගන්න. ඒ සිත්වල ස්වභාවය හඳුනන්න මේ සිත මහග්ගත සිතක්ද අමහග්ගත සිතක්ද? මේ සිත අනුත්තර සිතක්ද සවුත්තර සිතක්ද? මේ සිත සමාහිත සිතක්ද අසමාහිත සිතක්ද? මේ සිත විමුක්ත සිතක්ද මේ සිත අවිමුක්ත සිතක්ද කියලා මේ විදිහේ ප්‍රභේද ටික හඳුනා ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒක නුවණින් හඳුනා ගන්නකොට මේ සිත උපදිනකොට ඉපදුන බවත් මේ සිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බවත් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බවත් හඳුනා ගන්නට සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා දහම් කරුණක් අපිට විදර්ශනා කරන්නට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අදට මෙන්න මේ සිතේ සිත් ප්‍රභේද ටික විතරක් අපි විශේෂයෙන්ම හඳුනා ගන්නට කියලා මතක් කරමින් අදට චිත්තානුපස්සනාවට අයිති දහම් කරුණු ටික මෙතකින් සමාප්ත කරනවා. ඔබට අහලා දැනගත යුතු මේ කතා කරපු කාරණාවේ යම් ගැටලු සහිත තැනක් තියෙනවා නම් අපි කොහොම කෙටි වෙලාවක් ඒ සඳහා ලබා දෙන්නට සූදානම් වෙනවා. අහලා දැනගත යුතු කාරණයක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ගැටලුවක් තියෙද මහත්තයා? අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මම එහෙමනම් ප්‍රශ්නකින් පටන් ගන්නම්. මේ මට තියෙනවා ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේ. මේකේ මේ චිත්තානුපස්සනාවේදී ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත්වා බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා. එතකොට අපි ස්වාමීන් වහන්සේ ඒක අපි කොහොමද ප්‍රායෝගිකව මේ භාවනාව වඩනකොට වඩන්නේ අපි ස්වාමීන් වහන්සේ? ඕකේ රළුම මට්ටමින් මම අර්ථය දෙන්නම් මහත්තයා. අධ්‍යත්තන්වා කියලා කියන්නේ තමන්ගේ පැත්තෙන් උපදින සිත් පිළිබඳව. බහිත්තන්වා කියලා කියන්නේ අපි හිතමුකෝ තව කෙනෙකුගේ පරසත්තානන්වා පරපුග්ගානන්වා කියලා පෙන්නනවා. ඒ කියන්නේ තව කෙනෙකුගේ හිතෙත් මේ වෙලාවෙ ඉපදිලා තියෙන මෙන්න මෙහෙම සිත් ටිකක් නේද කියලා අපිට දැන් අපි හිතමුකෝ ඔන්න කේන්ති ගිය අවස්ථාවක් අපිට හම්බ වෙනවා කියලා කෙනෙකුට බොහෝම කේන්ති ගිහිලා කියලා. ඒ වෙලාවේ අපි දකින්න පුරුදු වුණා නම් එතන පහළ වෙලා තියෙන්නේ සදෝ සංචිත්ත. ඒ කියන්නේ දෝෂ සහිත, ඒ කියන්නේ දෝ ව්‍යාපාද සහිත සිත. තව කෙනෙකුට අපි දකිනවා ලෝභ සහිත බව. එහෙම නැත්නම් ඒක අපි දකිනවා සරාගං චිත්තං කියලා. එතකොට අපි දකින්නේ පුද්ගලයෙක් විදිහට නෙමෙයි. එතන ඉපදිලා තියෙන චිත්තපට්ටමක් හැටියට. අපි මේ පුද්ගලයාට මෙහෙම හිතක් ඉපදුනා නෙමෙයි. එහෙම හිතක් ඇසුරු කරන මානසික මට්ටමක් එතන තියෙන්නේ කියන එකයි දකින්නට ඕනේ. නැත්නම් අපිට පුද්ගල භාවයෙන් දකින්න සිද්ධියක් නෙමෙයි මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ බහිද්දන්වා කියලා කියන්නේ ඊළඟට අජ්ජත්තන්වා කියලා කියන්නේ ආධ්‍යාත්මිකව දකින්න කොටත් මේ මට මෙහෙම ඉපදුනා නෙමෙයි. මෙහෙම සිතක් ඇසුරු කරනවා මේ වෙලාවේ. රාග සහිත සිතක් ඇසුරු කරනවා, දේශ සහිත සිතක් ඇසුරු කරනවා කියලා මේ ඇසුරු කරන සිත පිළිබඳවයි පෙන්වලා දෙන්නේ. එතකොට ආධ්‍යාත්මිකනොත් එහෙම සිතක් ඇසුරු වෙනවා. බැහැරිනොත් එහෙම සිතක් ඇසුරු වෙන නිසා තමයි එහෙම දකින්න ලැබෙන්නේ අපිට. කියලා මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර දෙපැත්තක්ම දකින්නත් පුරුදු කරන්නට ඕනේ. මම මේ ඕලාරික වශයෙන් බොහොම රළු මට්ටමින් මම මේ කාරණේ කියන්නේ. ඒ විදිහට අපි මූලික වශයෙන් දකින්න පුරුදු වෙමුකෝ. මොකද ඕකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. නමුත් ඒ ගැඹුරු අර්ථයට යන්නේ ඉස්සලා රළු වශයෙන් අපිට මෙහෙම පුද්ගල භාවයේ වාදමාන්න බලන්න ඕනේනේ. මොකද නවකයා කරන්න ඕනේ, ඊළඟට සීක පුද්ගලයා කරන්න ඕනේ, අසීක පුද්ගලයා කරන්න ඕනේ කියලා ක්‍රම තුනක් තියෙනවා. අපි නවක නිසා තාම සීක මට්ටමටපත් නොවන නිසා තාම අපිට කරන්න තියෙන කාරණේ තමයි ආධ්‍යාත්මික බාහිර වශයෙන් රළු වශයෙන් බලන එක අපි මූලිකව කළ යුතුයි. ඒක පුද්ගල වශයෙන් නෙමෙයි බලන්නේ. අහවල් පුද්ගලයාට කේන්ති ගිහිල්ලා අහවල් කෙනා රාගයෙන් යුක්තයි, අහවල් කෙනා මෝඩකමින් යුක්තයි, මේ කෙනාට මේ විදිහට තීන මිද්දේ ඇවිල්ලා කියලා ඒ විදිහට දකින්න එකක් නෙමෙයි මේ කියන්නේ.
ඒ හිත ඇසුරු කරලා තියෙන්නේ මෙන්න මේ විදිහේ ධර්මතා ටිකක්. ඒ හිතේ මෙන්න මෙහෙම එකක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් රාග සහිත සිතක් ඇසුරු වෙලා තියෙන්නේ. කියලා අපි සිත් මට්ටමින් දකින්න සිද්ධියකටයි නුවණ තියන්නට ඕනේ. පැහැදිලි ඇතිද මහත්තයා? නැතේ වැටහුණා ස්වාමීන් වහන්සේ මට මෙහෙම පොඩි සිතුවිල්ලක් ආවා අපේ ස්වාමීන් වහන්සේ. දැන් අපේ සිත හුඟක් වෙලාවට බාහිරට යොමු වෙන්න පුළුවන්. එතකොට දැන් අපි සිතුවිල්ල ආපු ගමන් සිතුවිල්ලක් එන්න පුළුවන් මේක අපි හිතමු කේන්තියක් ආවා කියලා. ඒ කේන්තිය බාහිර කෙනෙක් බාහිරට යොමු වෙන්න පුළුවන්. එක්කෝ තමන් ඇතුලේ කේන්තියක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එතකොටම අවබෝධ වෙනවා නම් අර මේක උනේ ස්පර්ශයෙන් කියලා. එතකොට අර අජත්ත බහිද්ධාවා කියන්නේ ඒ අවස්ථාවද කියලා මට හිතුණා අපේ ස්වාමීන්. නෑ මහත්තයා, එතනින් අර්ථය ගත්තොත් පොඩි දෝෂයක් හිටිනවා. මොකද ස්පර්ශයෙන් නිසා නෙමෙයි චිත්තය පෙන්වලා තියෙන්නේ, නාම රූප නිසායි චිත්තය උපදිනවා කියන එක පෙන්වන්නේ. එතකොට ආධ්‍යාත්මික බාහිර කියලා එතනින් බෙදන්න එපා. මොකද එතනින් බෙදුවොත් ස්පර්ශය කියන තැනකින් මේක බෙදන්න එපා. එතනින් බෙදුවොත් පොඩි ගැටලුවක් හිටිනවා. නාම ධර්මයේ සහ රූප ධර්මයේ කියන මේ ධර්මතා දෙක එකට එකතු වෙච්ච නිසායි චිත්තය කියන එක උපදින්නේ. නාම රූප පත්‍ය විඥාන කියන තැනකින් තමයි විඥානීය පණවලා තියෙන්නේ. කියන්නේ හිත උපදින්න හේතුව පණවලා තියෙන්නේ. ඒ නිසා එතනදී අපිට අර්ථය ගන්න වෙන්නෙම මේකේ අර්ථය පැහැදිලි කරන තැන්වලදී අපි අර්ථය අරන් තියෙන්නෙම පරසත්තානංවා පරපුග්ගලානංවා කියලා පෙන්නනවා බාහිර වශයෙන් ගත්තාම. ආධ්‍යාත්මික මාර්ග වශයෙන් පෙන්නනවා තමන්ගේ පැත්තෙන් කියන කාරණේ. ඒක පුද්ගල වශයෙන් ගන්න එපා කියලා පැහැදිලිවම පෙන්නන. නමුත් මේක විස්තර කරන්න වෙන්නේ ඒ වචන වලින්. පැහැදිලි. ඔව්. මොකද අතන ස්පර්ශය නිසා චිත්තය උපදිනවා කියන තැන ගත්තොත් වැරදි. නාම රූප දෙකක ප්‍රතිඵලයක් විදිහටයි චිත්තය උපදින්නේ. තේරුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර මේ අදිවචනය කියන අවස්ථාවේ නේද අපි ස්වාමීන් වහන්සේ? ඔව්, අදිවචන සම්පස්සයකින්ම තමයි. මොකද පටික සම්පස්සයකින් නෙමෙයි. ඔව්. හොඳයි, තේරුණා අපේ ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් යොමු කරන්න ස්වාමීන් වහන්සේට. මේ ගිය සැරේ වේදනානුපස්සනාවට සම්බන්ධ ප්‍රශ්න හරි තියෙනවා නම් යොමු කරන්න කරුණාවෙන්. ඔව්, ඒ වගේම ප්‍රශ්නයක් අහලා තිබුණා මට මතකයි. අර මේ රූපේ සහ වේදනාව පිළිබඳව අර කොටස් 11ක විස්තරය කරන්නේ 11 ආකාරයකින් කොහොමද බෙදෙන්නේ කියන එක පිළිබඳව. අපි ඒක ධම්මානුපස්සනාවේදී මම පැහැදිලි කරලා දෙන්නම් මහත්තයා. හොඳයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් කරුණාවෙන් දැන් යොමු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ තව නෝන කෙනෙක් මේ ප්‍රශ්න අහලා තිබුණා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ භාවනා යෝගී වැඩසටහනේ සාර්ථකත්වයේ අපේ ප්‍රාර්ථනාවයි. ප්‍රශ්නයක් යොමු කර තියෙනවා. වැඩසටහන නැවත ආරම්භයේදී පිළිතුරු බලාපොරොත්තු වෙන. අවසරයි ස්වාමීන් වහන්සේ, කායානුපස්සනාව වැඩිීමේදී ඒ කමඨහන් වැඩිීමේදී හේතුප්‍රත්‍ය බලන්නේ භාවනාවේ කොයි අවස්ථාවේද? හේතුප්‍රත්‍ය හැටියට රූප සමුදයට අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර යෙදෙන බව අසායත්තමි. මෙය භාවනාවේදී ප්‍රායෝගිකව යොදා ගනිමින් විදර්ශනා කරන ආකාරය අප කෙරෙහි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔව්, එතනදී හේතුප්‍රත්‍යයන් පිළිබඳව බලන්න තියෙන විදර්ශනා කරන අවස්ථාවටයි. මොකද සමතේදී හේතුප්‍රත්‍ය බලන්න සිදුවීමක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා හේතුප්‍රත්‍ය බලන්නට වෙන්නේ විදර්ශනා කරන තැනේදී. එතනදී අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ කාරණා ධර්මතා උපදින්න හේතු වෙන සහ පවතින්න හේතු වෙන ධර්මතා හතර තමයි බලන්නට ඕනේ. ඒකේ මූලිකව බලන්නට තියෙන රූපේ පැත්තෙන් බලනකොට ආහාර ප්‍රත්‍යයෙන් තමයි අපිට බලන්න තියෙන්නේ. ඒ කියන්නේ රූපේ අපිට බලන්න බෑ මේ රූපේ ඇති උනේ පෙර මොන අවිද්‍යාව නිසාද, මොන කර්මය නිසාද,
මොන තණ්හාව නිසාද කියලා මේ වෙලාවේ පවතින වර්තමානයේ රූපය පිළිබඳව අපිට එහෙම දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒක අතීත සිද්ධියක් අයිති. නමුත් වර්තමානයේ මේ රූපයාගේ පැවැත්ම සඳහා ඍජුවම කටයුතු කරලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යය. ඒ නිසා තමයි මේක කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා නිතර දකින්න බලන්න කියලා අපි මේ පැත්තට යොමු කරන්නේ. එහෙම බලනකොටම දුර වෙන කාරණයක් තමයි මේක හැදිලා තියෙන කනබුන ආහාරයෙන් නම් සත්වයේ පුද්ගලයේ ආත්මයක් පවතින සිද්ධියක් නෙමෙයි මෙතන තියෙන්නේ. අනාත්මී වූ සිද්ධියක් මෙතන රූපේ තුල පවතින්නේ කියලා රූපේ යථාර්ථය දකිනකොටම නැති වෙන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව නැති වෙන නිසාම තමයි තණ්හාව කර්මය කියන සිද්ධි දෙක මෙතනින් ලෙහෙන්නේ. ඒ නිසා අවිද්‍යා කර්ම තණ්හා දුරු කරනවා කියන තැනකින් බලනවා නෙමෙයි. ඒක උපදින්න තියෙන හේතුවම නැති වෙන විදිහටයි බලන්න තියෙන්නේ. ඒ නිසා ආහාර ප්‍රත්‍යයෙන් තමයි මොකද කබලින්කාර ආහාරයෙන් ප්‍රත්‍ය වෙනවා මේ රූපේට. ඒ නිසා රූපේට හේතුව හැටියට පෙන්වන්නේ ආසන්න හේතුව විදිහට කබලින්කාර ආහාරය. ඒ නිසා ආහාරයේ ප්‍රත්‍යයෙන් තමයි මේක හටගන්නේ. ආහාර ප්‍රත්‍ය නැති වෙනකොට මේක නැති වෙනවා කියන සිද්ධියකින් තමයි කායानुපස්සනාවේදී බලන්න තියෙන්නේ. ඊළඟට වේදනානුපස්සනාවට එනකොට මෙතන ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව උපදින්නේ කියන තැනකින් තමයි මේ වේදනාව පිළිබඳව බලන්න තියෙන්නේ. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියලා මේ ආහාර ධර්මයන් එහෙම නැත්නම් සතර ආහාරයන් පිළිබඳව කතා කරනකොට පස් ආහාරය තමයි වේදනාවට ආහාර විදිහට පෙන්නලා තියෙන්නේ. ඉතින් ওই හැම එකකම අවිද්‍යා කර්ම තණ්හා නිසා තමයි මේ ධර්මතා ටික සිද්ධ වෙන්නේ. හැබැයි ඒකේ ඇත්ත පෙන්වලා දෙනකොට නැති වෙන්නේම අවිද්‍යා කර්ම තණ්හා කියන ධර්මතා ටිකම තමයි නැති වෙන්නේ. බොහොම අපින් ස්වාමීන් වහන්සේ මම යොමු වෙනවා සුරේකා මහත්මියට ප්‍රශ්න යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේ කිව්වා නේද ස්වාමීන් වහන්සේ නාම රූප නිසයි චිත්තය උපදින්නේ කියලා. එහෙමද කිව්වේ ස්වාමීන් වහන්සේ? ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මට චුට්ටක් පැටළුණා. දැන් පටිච්ච සමුප්පාදයේදී අපි කියන්නේ විඥානයේ නිසා නාම රූප හටගත්තා කියලා. ඔව් පටිසම්පාදයේ කාරණා දෙකක් තියෙනවා. ඔබතුමිය දන්නවද දන්නේ නැහැ. විඥානපච්චය නාම රූපං කියලාත් වෙනනවා. නාම රූපපච්චය විඥානං කියලාත් වෙනනවා. දැන් ඔය ආහාර පරියායෙන් ගත්තාම ඒ කියන්නේ විඥාණයට ආහාර වෙලා තියෙන්නේ නාම රූප දෙක. ඒ කියන්නේ නාමයේ සහ රූපයේ දෙක එකතු වුණාට පස්සේ මේ එකතු වෙච්ච දේ හඳුනන බවයි විඥානය කියලා කියන්නේ. මේ විඥානය කියලා හැම වෙලෙම මේ කතා කරන්නේ මනෝ විඥාන මට්ටම. අතනදී විඥානය කියන මට්ටමේදී කතා කරනවා විඥාන හයම කතා කරනවා. චක්කු සෝත ගහන ජීව කාය මන කියන විඥාන හයම නිසා තමයි නැවත නාම රූප එකතු වෙන්නේ. මොකද නාම රූප දෙක එකතු කරන්නත් විඥානය බලපාන. ඊට පස්සේ විඥානපච්චය නාම රූප පච්චය සලආයතන කියපුවා ඔන්න ආයතන කෘත්‍ය කරන්නේ එතකොටයි. එතකොට උපදින විඥානය තමයි මන ආයතන කෘත්‍යයෙන් පෙන්නලා තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේද? මොකද පරියාය දෙකක් නිසා මේ පරියාය දෙක පටලව ගන්න එපා. හොඳයි ස්වාමී. එතකොට ස්වාමීන් වහන්සේ පටිච්චසමුපාදයේ අර විඥානය කතා කරන්නේ මේ විඥානය නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ? නෑ මෙතනදී ඒ කියන්නේ විඥානපච්චය නාම රූප කියලා කතා කරන තැනකුත් තියෙනවා. ඒ කියන්නේ විඥානයක්ගේ යොමු වීමක් නොවුනේ නම් නාම රූප දෙකකට එකතු කරන්නත් බෑ. ඒක කතා කරන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන ඔය එකකවත් කෙලෙස් නෑනේ. ඒ කියන්නේ චක්කු විඥානය කියන එක රාග සහිත සිතක්ද, විතරාගී සිතක්ද, දේශ සහිත සිතක්ද, විත දෝෂී සිතක්ද කියලා මේ චක්කු විඥානය නම් කරන්න බෑ. පැහැදිලිද? ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තොත් විඥානය නිසායි නාම රූප හටගන්නේ කියන අර්ථයට ගත්තොත් ඔතන ඔය කියන්නේ මේ විඥානය කියලා ගත්තොත් වැරදි. මේ චිත්තය කියන කාරණාවේදී කතා කරලා කියන්නේ කෙලින්ම මන ආයතන සිද්ධිය පිළිබඳවමයි. ඒකයි අපි අර මුලින්ම ඔක විස්තර කරනකොට පැහැදිලි කරනකොට කලේ කායානුපස්සනාවෙන් රූපේ පිළිබඳවත්, වේදනානුපස්සනාවෙන් වේදනාව පිළිබඳවත්, චිත්තානුපස්සනාවෙන් චිත්තේ පිළිබඳවත්, කියන්නේ මන ආයතනේ මනෝ චිත්තේ පිළිබඳව, ඊළඟට ධම්මානුපස්සනාවෙන් සංඥා සංකාර දෙකක් කියන මේ ස්කන්ධ පංචකය මේ කතා කරන්නේ කියන උත්තරය අපි පැහැදිලි කරේ ඒ නිසා. හොඳයි ස්වාමීන් වහන්සේ. තේරුණා. මොකද අතනින් උත්තරේ බෙදලා ගන්න ඔබතුමිය. මොකද චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන මේ පංච විඥානයේ කොයිම වෙලාවකවත් කෙලෙස්
ඒ පංච විඥානය තුළ කෙලෙස් තියෙනවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ චක්කු විඥානය උපේක්ඛා සහගතයි. ඒ කියන්නේ කොයිම වෙල විපාක මට්ටමේ සිත් මේ විපාක මට්ටමේ සිත් වල කර්ම වෙන්නේවක්වත් කෙලෙස් දෙන්නේවක්වත් නැහැ. හැබැයි මේකේ ඇත්ත නොදැක්ක නිසා තමයි මනෝ විඥාණයෙන් කෙලෙස් ටික උපදවා ගන්න. පෙනිච්ච දේ අරඹය හිතපු විදිහටයි කෙලෙස් වෙලා තියෙන්නේ. එතකොට පෙනිච්ච දේ අරඹය කියන්නේ විඥානපච්චය නාම රූප වෙලා නාම රූපේ නිසා නැවත උපදින විඥානයක් තියෙනවා. ඒක මනෝ විඥාන මට්ටම. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. හොඳයි තව මොනවා හරි කාට හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. ඒ අතරතුර අවසරයි අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මගෙන් අහුවා දැන් මේ සතර සතිපට්ඨානය වඩනකොට කෙනෙකුට මේ කායානුපස්සනාවෙන් පටන් ගන්න නැතුව කෙනෙකුට පුළුවන් ද වේදනානුපස්සනාවෙන් පටන් ගන්න නැත්නම් චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න. එහෙම මැදින් පටන් ගන්න පුළුවන්ද කියලා කෙනෙක් ඇහුවා ස්වාමීන් වහන්සේකට. ඔව් පුළුවන්. එතන කිසිම ගැටලුවක් නැහැ මහත්තයා. හැබැයි අපේ මානසික මට්ටමේ නිමිති අපිට හම්බෙලා තියෙන්නේ රූපේ පැත්තට නැඹුරු වෙච්ච නිමිති නම් අපි කායානුපස්සනාව කරන්න වෙනවා. අපිට නිමිති තියෙන්නේ වේදනාව අනුව, ඒ කියන්නේ කය අනුව ගිය සිද්ධියකින් නැතුව වේදනාව අනුව ගිය සිද්ධියක් නම් අපිට ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ කය අතහැරිලා වේදනාව නම් ප්‍රකට වෙන්නේ. නාම ධර්ම පැත්තෙන් වේදනා ටික අපිට ප්‍රකට වෙනවා නම් වේදනානුපස්සනාව කෙලින්ම වඩන්න පුළුවන්. අපිට කෙලින්ම චිත්තයම ප්‍රකට වෙනවා නම් ඒ කියන්නේ කය ප්‍රකට වෙන්නේත් නැතුව වේදනාව ප්‍රකට වෙන්නේත් නැතුව කෙලින්ම හිතම ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන හිතට රූප කාරණා ගැට ගැහෙන්නේ නැතුව ප්‍රකට වෙනවා නම් වේදනාව ප්‍රකට වෙන්නේ නැතුව ගැට ගැහෙනවා. ඒ කියන්නේ හම්බ වෙනවා නම් ඒ එයාට කෙලින්ම චිත්තානුපස්සනාවම වඩන්න පුළුවන්. මේ කෙනාට කයවත් වේදනාවවත් චිත්තේවත් ප්‍රකට වෙන්නේ නැතුව කෙලින්ම ධර්මතාව ටිකම ප්‍රකට වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට කෙලින්ම ධම්මානුපස්සනාව වඩන්න පුළුවන්. ඉතින් ඒ කෙනාගේ නුවණේ ස්වභාවය අනුව වචන ටිකකින් නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ මට වේදනාවනේ දැනෙන්නේ එහෙනම් මම වේදනානුපස්සනාව කරන්න ඕනේ කියලා ඉවරලා පටන් ගත්තාම කකුලේ වේදනාවක්, කුන්දේ වේදනාවක්, බෙල්ලේ වේදනාවක්, දතේ කැක්කුමක් ආදී ওই විදිහට වේදනා ටිකක් දැනෙනවා නම් එයා කායानुපස්සනාව කළ යුතුයි. මොකද වේදනාවට කැලි හම්බ වෙලා. වේදනාවට කයේ කොටස් හම්බ වෙලා. ඒ නිසා කායानुපස්සනාවක්ම කළ යුතුයි ඒක නා. එහෙම නැතුව ස්පර්ශය නිසා මේ වේදනාව උපදින්නේ කියන මට්ටමින් නාම ධර්ම පැත්තේ ප්‍රකට බව මෙයාට හොඳට හම්බ වෙනවා නම් ඒක නට වේදනානුපස්සනාව වඩන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ තේරුණා. තව කාට හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කරුණාකරලා යොමු කරන්න. ප්‍රශ්න ගැටලු නෑ වගේ අපේ ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපිට අවසන් කරන්න පුළුවන්. එහෙමනම් මම සුරේකා මහත්මියට යොමු වෙනවා අද දවසේ පුණ්‍යානුමෝදනාව කිරීමට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ වටිනා කාලය වැය කරමින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් සිදු කරන මෙම දේශනා මාලාව වෙනුවෙන් අප සියලු දෙනාම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්නෙමු. ඔබ වහන්සේ කරගෙන යන ශාස්ත්‍රනික මෙහෙවර চিරත් කාලයක් කරගෙන යාමට ශක්තිය, ධෛර්යය, නිරෝගී බල ලැබේවා. ඔබ වහන්සේට, ඔබ වහන්සේගේ දෙමාපියන්ට සහ ගුරු ස්වාමින් වහන්සේලාටද පතන බෝධියකින් ධර්මාවබෝධයටම මෙම කුසලයේද හේතු වාසනා වේවා. මෙම සත් පින්කම සංවිධානය කරන ප්‍රසන්ත ලකල් ඇතුළු සියලුම දෙනාම සම්බන්ධ වන සියලුම දෙනාටම ධර්මාවබෝධය පිණිසම මේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. බොහොම පිං සුරේකා මහත්මිය. හොඳයි. ඇත්තටම අපිට හුඟ ස්වාමීන් වහන්සේගේ ඔබ වහන්සේගේ වටිනා කාලය අපි වෙනුවෙන් ගත කරලා මෙහෙම අපිට මේ ප්‍රායෝගිකව භාවනා වැඩිවීමට කරන උපකාරය හරිම වටිනවා අපේ ස්වාමීන් වහන්සේ. මොකද ඕනතරම්
දැනට ඉන්ටර්නෙට් එක through එහෙමත් අපිට හුඟක් දේශනා එහෙම අහන්න ලැබෙනවා. නමුත් ඊයෝ හැටියට භාවනාව වැඩිවීමට අපිට ලැබෙන උපකාර ඉතා අල්ප වශයෙන් තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේ අපි වෙනුවෙන් කැප කරලා මේ කරන ක්‍රියාව වහන්සේට චතුරාර්ය සත්‍ය මාර්ගඵල අවබෝධයටම හේතු වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එහෙමනම් මම ඔබ වහන්සේට පාලනම නැමද ආරාධනා කරනවා වැඩසටහන අවසන් කිරීමට. තෙරුවන් සරණයි. හොඳයි, අද දවසේ අපි සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුණු පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාළ සියලුම සංඝ පීඨුන් වහන්සේලාටත් ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති වර්ගයාට විශේෂයෙන්ම මේ වෙනකොට ලෝකයේ පුරා මේ පවතින වසංගතයේ හේතුවෙන් මේ යන සියලු දෙනාටත් මේ පරලොව යන්නට යෙදුන සියලු දෙනාත් සිහිපත් කරමින් ඒ හැම දෙනාටද මේ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. ඒ ආගේ භව ගමන කෙලවර ඒ ආද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තිය බලයෙන් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපිට සත්පුරුෂකමින් යුතුවම දහම්මග යන්නට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් මේ මගට යොමු කරවන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට අපිට අපේ ජීවිතයට මුණ ගැහුණ නම කියන්නට අවසරයි. මාංකඩොළු සුදස්සන ස්වාමීන් වහන්සේ අපේ ධර්මාචාර්යන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මේ වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම නන්දරත්න ස්වාමීන් වහන්සේ, සුදස්සිහම් ස්වාමීන් වහන්සේ, ඒ වගේම කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු සම්බන්ධ වෙන සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම ප්‍රසන්ත මහත්මයා, ලකල් මහත්මයා ඇතුළු පවුල් වල හැම දෙනාටම මේ වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම දෙනාටත්, ඒ වගේම තාක්ෂණය ඔස්සේ ඉන්ටර්නෙට් එක හරහා YouTube හරහා ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මියෝ උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් සියලු යහපත අභිවෘද්ධිය වාසනාව නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලැබේවා කියන චේතනාවෙන් ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අන්තරං දුල්ලභේන මයා ලබ්ධං බුද්ධ පුත්තං නමः. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. නයි තෙරුවන් සරණයි.